සුව වේවා සුවබෝ වේවා ආයු වැඩේවා නිරෝගී වේවා සුවපත් වේවා ලෝකයේම රට සහ ඔබ ප්‍රාර්ථනා කරනවා අද දවසෙත් ඕහොම තමයි නැති කෙනෙක් නැහැ හැමෝටම තියෙනවා නැතුව නෙවෙයි ඔය hina වෙලා ඉන්නේ hina වෙන්න ඕනේ කියලා තීරණය කරන හින්දා නැතුව නෙවෙයි කාටවත් වන් නැති කෙනෙක් නැහැ නැති රටක් නැහැ ගැටලු ප්‍රශ්න ඕහොම තමයි හැබැයි කාලයකට කලින් තිබිච්ච ගැටලු කාලයකට කලින් තිබිච්ච ප්‍රශ්න නෙවෙයි අද තියෙන නිකන් අවුරුදු 10කට කලින් අතීතේ හිතලා බලන්න සමහරවිට ඒ කාලේ විභාග ප්‍රතිඵල එහෙම නැත්නම් දරුවෝන්ගේ අධ්‍යාපනය ඒව තමයි අවුරුදු 10කට කලින් ප්‍රශ්න දැන් වෙන ප්‍රශ්න වෙන ගැටලු ජීවිතය ඔහොම තමයි මේ සියල්ල කෙටි කාලීනයි මීට කාලයකට කලින් තිබිච්ච ගැටලු නෙවෙයි අවුරුදු 10කට කලින් 15කට කලින් තිබිච්ච ගැටලු නෙවෙයි අද රටක් ලෝකයක් මුණ දෙන්නේ අපි ඔබ ඒත් එහෙමම තමයි හැබැයි අර කියන්නා වගේ දුක සැප දෙක පෙරලි පෙරලියයි ඒ නිසා ගිය කාලය නැත ආපසු එන්නේ මේ තියෙන දේවල් ගැන හිත ලත වෙමින් ඉන්න එක තේරුමක් නැහැ මේ ප්‍රශ්න මේ ගැටලු ඒවා ප්‍රශ්න ගැටලු විදියට ඒ ෆයිල් පැත්තකින් තියාගෙන තමන් යන ගමන සතුටෙන් ප්‍රීතියෙන් සැහැල්ලුවෙන් යන එක තමයි වඩාත්ම හොඳ. එහෙම කියන්නේ ඇවිලෙන ගිනි ඕන තැනක තියෙන්න පුළුවන් නිසා. ජාතික පත්පත්වල ප්‍රධාන සිරස්වල දුටුවාමත් තවදුරටත් ඇවිලෙන ගින්දරට පිදුරු දානවා කියලා හිතෙන්නට ඉඩ තියෙනවා. අපි විමසමු අද ජාතික පුවත්පත්වල ප්‍රධාන සිරස්වල මොනවද කියලා. අද දවසේ සිකුරාදා දවසේ වාර්තා කරන ප්‍රධාන සිරස්වල ඔක්තෝබර් මාසේ 29 වෙනිදා මොනවද සිරස්වල? යුග දනවි යුද බිම ගැන තමයි අද මව්බිමේ සහ ලංකාදීපයේ ප්‍රධාන සිරස්වලේ බවට පත් වෙන්නේ. යුග දනවි ගිවිසුම වෙනස්කම් වලට විරුද්ධයි. ආණ්ඩුවේ පක්ෂ නායක රැස්වීමේදී විමල් උදේ වාසු අතාවුල්ලා සදොස්තැන් පෙන්වති අඩුපාඩු හදන්න ඇමති බැසිල් නිර්දේශ ඉල්ලයි අද මව්බිම් පුවත්පතේ ප්‍රධාන සිරස්වලය ඒ අනුව අද මව්බිම් පුවත්පත වාර්තා කරන මේ ප්‍රධාන සිරස්වලයේ සඳහන් කරන අන්දමට යුගදනවි ගිවිසුම සම්බන්ධයෙන් විවේචන තියෙනවා නම් සංශෝධනයේ විය යුතු තැන් තිබෙනවා නම් ඒ සම්බන්ධයෙන් යෝජනා ලිඛිතව ඉදිරිපත් කරන ලෙස මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහත්මයා ඉල්ලීමක් කරනවා යුගදනවි ගිවිසුම වෙනස්කම් වලට විරුද්ධයි කියලා සඳහන් කරද්දී මව්බිම පුවත්පත ප්‍රධාන සිරස්වල විදියට අද අජන්ත කුමාර අගලකඩ ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්වලේ වාර්තා කරනවා ඊයේ හවස 5:00 විතර තමයි සාකච්ඡාව ආරම්භ වුණේ ජනාධිපතිතුමා ආගමැතිතුමා මුදල් ඇමතිතුමා ඇතුළු ප්‍රධානීන් සහභාගී වෙනවා ආණ්ඩු පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් සහභාගී වෙනවා විශේෂයෙන්ම පක්ෂ 11ක නියෝජිතයන් සහභාගී වෙනවා ඊයේ රෑ 10 විතර වෙනකම් මේ සාකච්ඡාව ගියා කියලායි කියන්නේ ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්වලය ආණ්ඩුවේ පක්ෂ හමුව උණුසුම් වෙයි පැය 4ක සාකච්ඡාව එකඟතාවක් නැහැ හවුල් පක්ෂ රැස්වීම නියමිත පරිදි අද කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට පැවරීමට ගෙන ඇති තීරණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ප්‍රධානත්වයෙන් අරිලේගහ මන්දිරයේදී ඊයේ රාත්‍රී පැවති ආණ්ඩු පක්ෂ නායක හමුව දැඩි උණුසුම්කාරී ස්වභාවයක් ගත්තා කියලායි ලංකාදීප පුවත්පත වාර්තා කර සිටින්නේ. ලංකාදීප පුවත්පත තවදුරටත් සඳහන් කරනවා ඇතුළු පිටුවක මේ පිළිබඳව විස්තර මව්බිම් පුවත්පත සහ ලංකාදීප පුවත්පත් දෙකම අද මේ පිළිබඳව වාර්තා කර සිටිනවා. ඒ අනුව මේ සාකච්ඡාව ඊයේ පස්වරු 5:30ට පමණ ආරම්භ වී රාත්‍රී 10 පමණ වෙන තෙක් පැය 4 කාලයක් පැවති නමුත් අවසන් එකඟතාවකට පැමිණීමට නොහැකි වූ බව එම ආරංචි මාර්ග සඳහන් කරනවා කියලා අජන්ත කුමාර අගලකට වාර්තා කරනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් අගමැති මහින්ද රාජපක්ෂ ඇමතිවරුන් වන බැසිල් රාජපක්ෂ දිනේෂ් ගුණවර්ධන ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රසන්න රන්තුංග කෙහෙලිය රඹුක්වැල නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාර්යසම් කියන මහත්තුරුත් ආණ්ඩුවේ හවුල් කාර පක්ෂ වෙනුවෙන් විමල් වීරවංශ උදේ ගම්මන්පිල වාසුදේව නානායක්කාර ඊළඟට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය තිස්ස විතාරණ ALAM අතාවුල්ලා වීරසුමන වීරසිංහ ටිරාන් අලස් ගවින්ද කුමාරතුංග අසංක නවරත්න කියන මහත්තුරුත් අතුරුලියේ රත්න හාමුදුරුවොත් සාකච්ඡාවට එකතු වුණාලු. යුගදනවි බලාගාරයේ කොටස් පැවරීමට ගෙන ඇති තීරණ සම්බන්ධයෙන් අතුරුලියේ රත්න හිමියන් විමල් වීරවංශ උදේ ගම්මන්පිල හා වාසුදේව නානායක්කාර මහත්තුරුන් සහ ස්වාමින් වහන්සේ ඉදිරිපත් කරපු ප්‍රශ්නවලට බැසිල් රාජපක්ෂ මහත්මයා උත්තර දුන්නා. එහිදී අදහස් දක්වා ඇති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ආණ්ඩුවේ ඇතුළේ ප්‍රශ්න ආණ්ඩුව ඇතුළේම විසඳගන්න එළිය ගිහිල්ලා කතා කරන්න එපා. කොහොමුණත් ආණ්ඩුවේ හවුල් පක්ෂ අද පස්වරුවේ පැවැත්වීමට නිමිත්තව තිබිච්ච මහජන සභාව ඒ ආකාරයෙන් පැවැත්වෙනවා කියලත් ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. අද ලංකාදීප සහ මව්බිම පුවත්පත් දෙක ප්‍රධාන සිරස්වල හැටියට වාර්තා කරන්නේ එකම සිදුවීම ඊයේ රෑ 10 විතර වෙනකන් ගියපු සාකච්ඡාවේ ප්‍රතිඵල.
ඊළඟට අද පුවත්පත වාර්තා කරනවා Moody's ශ්‍රී ලංකාව යලි පහත හෙලයි. ප්‍රධාන සිරස්තලයේ අද පුවත්පතේ ශ්‍රී ලංකාවේ ණය වර්ගීකරණය CAA 1 ඉඳලා CAA 2 දක්වා පහත හෙලනවා Moody's. ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ප්‍රතිඵලයි වාර්තා කරන්නේ අද පුවත්පත. ඉදිරියේදී කල්පිරීමට නිමිත කැපීපෙනුණු රජයේ ස්වෛරීත්ව බැඳුම් කර සඳහා වන මූල්‍යකරණය වෙනුවෙන් විය හැකි නොහැකියාව පිළිබඳ ඉදිරියේදී වෙන්න පුළුවන් කියන දේවල් ගැන උපකල්පනය කරලා තමයි ඔවුන් මේ තීරණය ගන්නේ. ඉන්න තැනින් පල්ලෙහාට දානවා. හැබැයි මේකට මහ බැංකුව මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වනවා. මේ වර්ගීකරණය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන ශ්‍රී ලංකා මහ බැංකුව ඒ පිළිබඳව දැඩි නොසතුට ප්‍රකාශ කරනවා. මොකද මේගොල්ලෝ කියන්නේ අපිට ණය ගෙවා ගන්න බැරි වෙයි කියලා. හැබැයි මේ අවුරුද්දට අදාළ ණය වාරික ගෙව්වා. ඒ විතරක් නෙවෙයි ඉදිරි මාස 6 සඳහා රෝඩ් මැප් එකක් මාර්ග සිතියමක් ඉදිරිපත් කරලා තිනවා. කොහොමද රටට ඩොලර් එකතු කරගන්නේ, ඩොලර් ගන්නෙ කොහොමද, ආයෝජන වැඩි කරගන්නේ කොහොමද, සංචාරක ක්ෂේත්‍රයෙන් ඊට පස්සේ අනිකුත් ආයෝජන වලින් කොහොමද රටට ඩොලර් ගලා එන්නේ කියලා මාස 6ක සැලැස්මක් ඉදිරිපත් කරලා තිනවා. ඒ කිසිවක් සැලකිල්ලට අරගෙන නෙවෙයි Moody's නැවත වතාවක් මේ පහළ හෙලීම කරන්නේ. අපි දන්නවා එක Moody's තියන අය ඉන්නවා. මේවා ඩොලර් එකේ ඉඳලම ගත්තම දියුණු වන රටවල් වලට සහ තමන්ට පාලනය කරන්න ඕන රටවල් වලට ඩොලර් කියන මුදල් ඒකකයේ සිට මේ විදිය ශ්‍රේණිගත කිරීමේ සියල්ලෙන්ම තමන්ට ඕනේ මතය ගොඩනගන්න සහ තමන්ට ඕනෑට කකුලෙන් අදින්න බාල්දි පෙරලන්න මේ වගේ මේ නව යටත් විජිතවාදයේ මෙවලම් පාවිච්චි කරන්න පුළුවන්. ඒ අතරේ අමුතු ගමනක් යමු කියලා තියෙනවා. කාටද මේ කියලා තියෙන්නේ? කවුද මේ කියලා තියෙන්නේ? ලිංගික අල්ලස් ගන්න ගිය වනාතවිල්ලුව OIC දැලේ හේමන්ත රන්තුණු අමරනන්ද විජේසේකර මහවැව සිට වාර්තා කර සිටින්නේ වනාතවිල්ලුව ප්‍රදේශයේ කාන්තාවකගෙන් රුපියල් ලක්ෂයක මුදලක් සහ ලිංගික අල්ලසක් ලබා ගැනීමට උත්සාහ කළ වනාතවිල්ලුව පොලිස් ස්ථානාධිපතිවරයා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් ඊයේ සවස අත්අඩංගුවට ගත්තා කියලා දිවයින පුවත්පත වාර්තා කරනවා. මේ කාන්තාව තමගේ සැමියාගෙන් වෙන් වෙලා ඉන්න කාන්තාවක්ලු. ඊළඟට ඉඩම් ආරවුලක් පිළිබඳ ගැටලුවක් තමයි තියෙන්නේ. ඒ නිසා ගැටලුව බරපතලයි, නඩුව බරපතලයි, කේස් එක ටිකක් බරපතලයි. ඒ නිසා අමුතු ගමනක් යන් කියලා යෝජනා කරලා තියෙනවා. පත්තරේ නම් වෙන වචන වලින් කියන්නේ පොඩි දරුවොත් අහන් ඉන්න වෙලාව නිසා ඒ වචන කියන්න බෑ. ඒ අතරේ අර මුදල් කොල්ලයට ඇල්ලූ වඳුරඹ ක්‍රයිම් OIC සහ PC රිමාන්ඩ් කියලත් අද දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයෙන් වාර්තා කරනවා අහංගම සුගතපාල දියගහගේ සහ නිදුම රවීන්ද්‍ර චන්ද්‍රලාල්. ඒ කියන්නේ බ්‍රෝකර්කමක් කළා අන්තිමට ඒ වාහනේ ගන්න යද්දි පාරට ඇවිල්ලා හොරනෝට්ටු කියලා ලක්ෂ 10ක මුදලක් අරන් ගියා කියලා තමයි මුදල් කොල්ලයක් සිද්ධ කළා කියලා තමයි වඳුරම ක්‍රයිම් OIC සහ PC රිමාන්ඩ් බාරයටපත් වෙන්නේ. ඊයේ පුවත්පත්වල තිබුණා මේක පිළිබඳව. ඒ වගේම හේමන්ත රන්දුරු වාර්තා කරනවා ඉත්තෑපෑන OICට අල්ලස් දෙන්න ගිය ජාවාරමා මාට්ටු. ඒ කියන්නේ මේකේ අනික් කතාව. පොලිසිය හොරා පොලිස් ගැන කිව්වා. දැන් පොලිසියට අල්ලස් දෙන්න ආපු පුද්ගලයෙක් පිළිබඳව මේ වාර්තා කරන ඉත්තෑපෑන OICට අල්ලස් දෙන්න ගිය කසිප්පු ජාවාරමා මාට්ටු නීති විරෝධී මත්පැන් ජාවාරමක් කරගෙන යාම සඳහා සහාය ලබා දෙන ලෙසින් ඉත්තෑපෑන පොලිස් ස්ථානාධිපතිවරයාට රුපියල් 50,000ක අල්ලස් මුදලක් ලබා දීමට උත්සාහ කළ නීති විරෝධී මත්පැන් ජාවාරම්කරුවෙක් ඊයේ අත්අඩංගුවට ගත්තා කියලා දිවයින පුවත්පතේ වාර්තා කර සිටිනවා. අමුතු ගමන් යන පොලිසිය ලොක්ක වගේම අනෙක් පැත්තෙන් ගත්තාම අල්ලස් දෙන්න එන උදවිය අල්ලගන්න උදවියත් ඉන්නවා. ඊළඟට ඔන්න අනුරාධපුරේ කොවිඩ් අවදානමක්. වන්දනාව එහෙම ගියාද පහුගිය දවස්වල. වරුණි පෙරමුණ බුද්ධික මහේෂ් අනුරාධපුරේ ඉඳලා වාර්තා කරනවා ගුරු සිසුන්ටත් වැළඳිලා අනුරාධපුර දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන්ගේ වැඩිවීමක් වාර්තා වන බව වසංගත රෝග විද්‍යා අංශයේ අනුරාධපුර දිස්ත්‍රික්ක ඒකකයේ විද්‍යාඥ RSB බණ්ඩාර මහත්මයා අරුණ පුවත්පතට කියා සිටිනවා. ඒ අනුව නිරෝධායන ඇඳුම් නීති ඉවත් කිරීමෙන් පස්සේ ගත වූ කාලය තුල අනුරාධපුර දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් 2500ක් පමණ වාර්තා වෙනවා. සාමාන්‍යයෙන් දැන් ඊයේ දවසෙත් 540ක් ආසාදිතයෝ වාර්තා වෙනවා. මරණ 22ක් වාර්තා වෙනවා. ඊයේ දවසෙත් 540ක් ආසාදිතයෝ වාර්තා වෙනවා. මරණ 22ක් වාර්තා වෙනවා. හැබැයි පෙරේදා පමණක් අනුරාධපුර රැඹෑව පදවිය කැකිරාව කහටකස්දිගිලිය කියන ප්‍රදේශවල සිදු කළ අහඹු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලින් කොවිඩ් ආසාදිතයන් 118 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඔවුන් ප්‍රතිකාර සඳහා මධ්‍යස්ථාන කිහිපයක් වෙත ඇතුළත් කර තිබෙනවා. මේ අතර එම දිස්ත්‍රික්කයේ පාසල් කිහිපයක ගුරු විදුහල්පතිවරුන්ට සහ සිසුන්ට කොවිඩ් ආසාදනය වී තිබව අනාවරණය වීමත් සමගම එම ප්‍රදේශයේ ස්ථාන කිහිපයක දරුවන් ස්වයං නිරෝධායන සඳහා යොමු කර තිබෙනවා කියලත් වාර්තා කර සිටිනවා. හැබැයි කොළඹ බස්නාහිර පළාතේ තත්ත්වය යහපත් අතට හැරමින් ඉන්නවා. IDH රෝහලේ භාගයක් රෝගීන් සංඛ්‍යාව පහත බැහැලා කියලත් වාර්තා වෙනවා. ඒක නිසා වන්දනාව යනවා නම් ඊට පස්සේ අපි බොහෝ විට
කොළඹින් බැහැර ප්‍රදේශවලදී නිරීක්ෂණය කරන දෙයක් තමයි ඒ ප්‍රදේශවල එහෙම නිරෝධායන නීති මේ මුහුණු ආවරණය පළදින එක, මීටරේ පරතරේ තියාගන්න එක, ඊළඟට සම්බන්ධතාවලදී ඒ කියන්නේ එක බුලත් විට බෙදාගෙන කනවා. ඔය ආදී දේවල් සිද්ධ වෙන නිසා අනුරාධපුරේ කොවිඩ් පැතිරීමේ දැඩි අවදානමක් තියෙනවා කියලා පෙරේද දවසට විතරක් 118ක් රෝගීන් වාර්තා වෙනවා කියලා සෞඛ්‍ය අංශය සඳහන් කරනවා. පාස්කුදා ප්‍රහාරය රතු පලස් මත ඒ රහස් සඟවන්නේ නැහැ කියලා අගමැතිතුමා කරන ප්‍රකාශය එහෙම නැත්නම් ඒ අගමැතිතුමා ඒ අදහස දෙන ප්‍රකාශයක් කීය කරනවා. නුවන් හෙට්ටිආරච්චි සඳහන් කර සිටින්නේ අද දිනමිනි පුවත්පතේ ප්‍රධාන සිරස්වලේ පාස්කුදා ප්‍රහාරයෙන් බැටකෑ ජනතාවට උපරිම සාධාරණ ඉටු කරනවා. පාස්කුදා ප්‍රහාරයෙන් බැටකෑ ජනතාව වෙනුවෙන් උපරිම සාධාරණ ඉටු කිරීමට රජයක් වශයෙන් කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා පාස්කු ඉරිදින කොච්චිකඩේ බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ට නිවාස බෙදා දීමේ උත්සවයට එක්වමින් සඳහන් කර සිටියා. මේ පීඩාවට පත්වෙච්ච ජනතාවට අවශ්‍ය වන්දි ලබා දීමේ කටයුතු සිදු කරලා තිබෙනවා. ඒ වගේම අවශ්‍යයට නිවාස ලබා දීමේ කටයුතු සිදු කරලා තිබෙනවා. මේ පිළිබඳව කතෝලික සභාව වෙනුවෙන් ස්තුතිය පළ කරනවා කියලත් අවස්ථාවට සහභාගී වෙච්ච පියතුමන් සඳහන් කළා කියලා අද දිනෙන් පුවත්පත වාර්තා කරනවා. ඒ අතරේ චීනෙන් ගෙනාපු පොහොර නැව පිළිබඳව චීනෙන් ආපු පොහොර නැව පිළිබඳව කතා බහ තියෙනවා. අද ඩේලි මිරර් පුවත්පතේ ප්‍රධාන සිරස්වලේ වාර්තා කරන අජිත් සිරිවර්ධන වාර්තා කරනවා organic fertilizer shipment will not be accepted. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා චීන තානාපතිතුමාට කියා තිබෙනවා අපි චීනෙන් එවපු මේ නැව බාරගන්නේ නැහැ. Sri Lanka is ready to accept the organic fertilizer from China if the fertilizer is provided according to the required specifications. ඒ කියන්නේ අපේ පිරිවිතරයන්ට අපේ ස්පෙක් එකට අපේ පිරිවිතරයන්ට අපේ ස්පෙසිෆිකේෂන්ස් වලට අපි ඉල්ලපු ප්‍රමාණයන්ට සහ වගේම අපේ රටේ පරීක්ෂණ මගින් තහවුරු කළා මේක පරිසරයට එකතු කිරීම සුදුසුයි රටට ගෙනීම සුදුසුයි කියලා තහවුරු කරනවා නම් පමණයි අපි ඕනම ද්‍රව්‍යයක් බාරගන්නේ. ඒ නිසා මේ පොහොර නැව අපි බාරගන්නේ නැහැ කියන කාරණාව චීන තානාපතිතුමාට ප්‍රකාශ කළා කියලා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අද ඩේලි මිරර් පුවත්පතේ ප්‍රධාන සිරස්වලේ බවට පත් වෙනවා. ප්‍රධාන සිරස්වල ඕවා. ඔය අතරේ තමන්ගේ පෙම්වතිය දුන්නේ නැත්තම් බහින්නේ නැහැ ආය කියලා කුළුණක නැග්ග තරුණයෙක් ගැනත් වාර්තා වෙනවා. එහෙම කරන්න හිතන උදවියත් ඇති එහෙම නොකරන්න හිතන උදවියත් ඇති සියල්ලටම ආරාධනා කරනවා විරාමෙන් පස්සෙත් එන්න පත්තරමේන්තුව ළඟට කියලා. ගෝරමේන්තුවේ ප්‍රවෘත්ති ඊට පස්සේ ඔය වගේ මේන්තු තියෙනවනේ ඇස්සමේන්තු ගෝරමේන්තු මේ වගේ මේන්තුවල ප්‍රතිඵල අපිට පත්තර සිරස්තලවලදී එහෙම නැත්නම් මේ පත්තර මේන්තුවේදී කියන්න පුළුවන්. දඩමුදල් ගෙව්වා කියලා එහෙම නැත්නම් දඩමුදල් අය කරගත්තා කියලා මිරිකලා සල්ලි ගත්තා කියලා දඩ අය කළා කියලා කෙටි කාලීන ලාභයක් තියෙන්න පුළුවන්. හැබැයි එහෙම වුණාට වැඩක් නැහැ. කර්මාන්තයක් විදිහට මේක පවතින්න අමාරුයි. ක්ෂේත්‍රයක් විදිහට මේ පවතින්න අමාරුයි. ඒ නිසා මූල්‍ය ක්ෂේත්‍රයේ පැවැත්ම දීර්ඝ කාලීන පැවැත්මට නම් දඩමුදල් අය කරගනිද්දී දඩපොලි අය කරගනිද්දී ගෙවන මිනිස්සයා ගැන හිතන්න. ඒ නැතුව ගෙවන මිනිස්සයාගේ බෙල්ල මිරිකලා දඩපොලි අය කරගන්න එපා කියලා මහ බැංකුව මූල්‍ය සමාගම් වලට උපදෙස් දෙනවා. කොවිඩ් බලපෑ අයගේ ණය ගැන සලකා බලන්න. මහ බැංකුව ලීසිං ආයතන වලට කියයි නයනතරංග ගමගේ සහ උදේජීව ඒකනායක අරුණ පුවත්පතට වාර්තා කරනවා. යනුව ක්‍රිබ් එකේ නම තිබුණා කියලා ණය නොදී ඉන්න එපා කියන ඉල්ලීම තමයි මේ කරන්නේ. වාර්තා සම්බන්ධයෙන් නම්‍යශීලී වෙන ක්‍රිබ් වාර්තා සම්බන්ධයෙන් නම්‍යශීලීව කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලීසිං සහ ෆිනෑන්ස් සමාගම් ඇතුළු බැංකු නොවන මූල්‍ය ආයතන වෙත දැනුම් දී තිබෙනවා. බැංකු නොවන මූල්‍ය ආයතන වෙත මේගොල්ලෝ තමයි කොහොම හරි අර රීරිමාන්සි උරා ගන්න කියලා හදන්නේ. මොකද මෙවැනි පීඩනයන්ට පත් පාරිභෝගිකයන්ගේ ණය ආපසු අය කර ගැනීමේදී වගේම නව ණය මුදලක් ලබා දීමේදී සාධාරණ පොලි අනුපාත අය කරන්න මහ බැංකුව මේ ලිපියෙන් දැනුම් දෙනවා. ඒ වගේම දඩපොලි ආදායම සහ ගණදෙනුකරුවන්ගේ වත්කම් අත්පත් කර ගැනීම මගින් බැංකු නොවන මූල්‍ය ආයතන වලට කෙටි කාලිනව ඉහළ ආදායමක් උපයා ගැනීමට හැකි වුණත්
එම පියවර දිගුකාලීනව ගනුදෙනුකරුවන්ට වගේ මූල්‍ය ආයතනටත් යහපත් බලපෑමක් එල්ල කරන්නේ නැහැ. ඒක අයහපත්. මීට අමතරව හැකියාවක් පවතින ගනුදෙනුකරුවන්ගේ ණය මුදල් නියමිත කාලයට ප්‍රථම පියවා අවසන් කිරීමට ඔවුන් උනන්දු කරවන්න කියලාත් ඉල්ලනවා. ඒ කියන්නේ ලීස් එක ගෙවා ගන්න බැරුණා කියලා ත්‍රිවිල් එක ගත්තා. එහෙම නැත්නම් ලීස් එක ගෙවා ගන්න බැරුණා මාසයයි දෙකයි සහන කාලය දුන්නා. දැන් ඒවටත් දඩපොලි අය කරනවා. එහෙම කරලා රීරි මාංශ මුරා ගත්තා කියලා එහෙම නැත්නම් ත්‍රිවිල් එක ගත්තා කියලා ආයේ ඒකෙන් කෙටිකාලින යහපතක් වෙන්න පුළුවන්. හැබැයි ඒකෙන් ගනුදෙනුකරුවට යහපතකුත් නැහැ දීර්ඝකාලීනව. ඒ වගේම මූල්‍ය ආයතනට යහපතකුත් නැහැ කියලායි කියන්නේ. ඒ අතරේ ලීසින් ප්‍රශ්නේ වගේම සීනි ප්‍රශ්නේ තියෙනවා. මාස 4ක් තිස්සේ සීනි වරායේ බහලුම්වල සීනි කිලෝ එක මිල රුපියල් 50කින්වත් ඉහළ දාන්න වෙනවා. ආනයනකරුවෝ කියති තරිඳු නායකකාරය වාර්තා කරන්නේ අද මව්බිම පුවත්පතේ ප්‍රධාන සිරස්තලය. ඒ අනුව අපනයන කර තිබෙන සීනි තොග සමාවෙන ආනයනය කර තිබෙන සීනි තොග මාස 4කට ආසන්න කාලයක් වරායේ බහලුම් තුල තැබීමට සිදුවීම නිසා ප්‍රමාද ගාස්තු වශයෙන් විශාල මුදලක් ගෙවීමට සිදු වෙනවලු. ඒක නිසා රුපියල් 50කින්වත් ඉහළ දාන්න වෙනවා කියලා තමයි ඔවුන් කියන්නේ. දැනට සීනි කිලෝවක මිල රුපියල් 230යි 240යි වෙළඳපොලේ. හැබැයි රජය ප්‍රකාශයට පත් කරපු මිල 122යි සුදු සීනි, දුඹුරු සීනි 125යි. 122යි 125යි කියලා රජය පාලන මිලක් පනවා තිබුණා වුණත් වෙළඳපොලේ 230යි 240ටයි විකිණෙන්නේ කියලත් මව්බිම පුවත්පත සඳහන් කරනවා. මාස 4ක් තිස්සේ සීනි බහලුම් වරායේ වැඩි කරන්න වෙයි කියලායි කියන්නේ. ගාන වැඩි කරන්න වෙයි කියලා. ඊළඟට අපි ඊයේ වාර්තා කර සිටිය ඛේද ජනක පුවතක්. ඒ තමයි ඉතාලියේ වෙසෙන මවක් තමන්ගේ දියණියන් දෙන්නා ඝාතනය කර අතුරුදන්ව තිබෙන බව. ඒ අම්මට මොකද වෙලා තියෙන්නේ? දරු දෙදෙනාගේ ඝාතනයට සැක මවගේ සිරුර ඉතාලියේ ගඟක. වාර්තා කරන්නේ අද අරුණ පුවත්පත. ඒ අනුව මේ සිද්ධිය වාර්තා කර සිටිනවා අද අරුණ පුවත්පත. ඒ අනුව අද වාර්තා කරන අන්තිමට මේ මවගේ සිරුර ඉතාලියේ ගංගාවක තිබී හමු වී තිබෙනවා. ඒකයි අපි ඊයේත් සඳහන් කරේ මේ වගේ සිද්ධි එක විට වාර්තා වෙච්ච ගමම්ම නිගමන දෙන්න යන එක හරි අසාධාරණයි. මේකේ ගැටලුව කොතනද තියෙන්නේ කියන එක කවුද දන්නේ. ඊළඟට අද යනවා අරුණ පුවත්පත මුල් පිටුවේ වාර්තා කරන ඊළඟ පුවතකට ගුරු විදුහල්පති වර්ජනය නිසා පාසල් 240ක් උසස් පෙළ ශිෂ්‍යත්ව අයදුම්පත් එවන්නේ නැහැ. ආර්.එස්. ධර්මදාස බලපිටින්දලයි වාර්තා කරන්නේ උසස් පෙළ ශිෂ්‍යත්ව අයදුම්පත් එවන්නේ නැහැ පාසල් 240කින් ගුරු විදුහල්පති වර්ජනය නිසා. වාර්තා කරන්නේ අද අරුණ පුවත්පත. දැන් අපි වාර්තා කර සිටියා මීට කලින් දවසක ඒ තමයි උතුරු නැගෙනහිර සියලුම පාසල්වල මේ අයදුම්පත් වෙලා තියෙනවා. වර්ජනයෙන් පස්සේ පාසල් විවෘත කරපු දවසේ පැමිණීම බැලුවම ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැඩිපුරම පැමිණීම වාර්තා වෙන්නේ උතුරු පළාතේ. ඊළඟට ගොවි උද්ඝෝෂණ දිහා බැලුවම උතුරු පළාතේ ගොවි උද්ඝෝෂණ එකක්වත් වාර්තා වෙන්නේ නැහැ. උතුරු නැගෙනහිර පළාත්වල ගොවි උද්ඝෝෂණ වාර්තා වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ උතුරු නැගෙනහිර පළාත්වල ගුරුවරු විදුහල්පතිවරු තමන්ගේ දරුවන්ට උගන්වනවා. ගොවියෝ මේ කාබනික ගොවිතැනට තාමත්ම කැමති ඔවුන් වගා කරනවා. මේ අවුස්සන්නේ සහ ඇවිල්ලා තියෙන්නේ කවුද කොහෙද මොකක්ද කියන කාරණාව ඇයි එහෙම වෙන්න ඇත්තේ? මේ ඔක්කොම ගැටලු ටික මතු කරන්නේ මේ ඔක්කොම ගැටලු අවුලුවන්නේ හරියට ඉරකින් පහළට වෙන් කරලා පෙන්වන්න පුළුවන් මේ දකුණු ප්‍රදේශවල තමයි මේ ගැටුම් ඇති කරන්නේ. උතුරු ගොවීන්ට කාබනික ගොවිතැනට යාම පිළිබඳ කිසි ප්‍රශ්නයක් නැහැ. ඔවුන් ඊටාම කැමැත්තෙන් මේ වැඩේ කරනවා. ඔවුන් ගුරුවරුන් උගන්වනවා දරුවන්ට කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙමනම් මේ සටන් පිටිපස්සේ මොනවද තියෙන්නේ කියන කාරණාව පැහැදිලි. එතකොට මේ සටන් වෙනුවෙන් ඉස්සරහට එන උදවිය මොන වගේ කොන්ත්‍රාත් එකක්ද බහරගෙන තියෙන්නේ කියන එකත් පැහැදිලි නේද? ජනපතිගේ කාබනික පෝර වැඩසටහන ඇගීමට ලක් වුණේ නැහැ. ඊයේ ජනාධිපති මාධ්‍යංශය පවත්වපු සාකච්ඡාවකදී කෘෂිකර්ම මැති මහින්දානන්ද අලුත්ගමගේ මහත්මයා කරපු ප්‍රකාශය මනෝජ් අබේදීර සහ උපාලිද සේරම් වාර්තා කරනවා අද දිවයින පුවත්පතට. ඒ කියන්නේ ආණ්ඩුවේ කැම්පේන් එකට වඩා පෞද්ගලික සමාගම් රසායනික පොහොර ගෙන්වන සමාගම් වල කැම්පේන් එක බරපතලයි. ඔවුන් ඒක හොඳට කළා. රසායනික පොහොර වෙනුවෙන් මේ රටේ මහාචාර්යවරු රාශියක් දැන් පෙනී සිටින බවත් මේ වසවිස උවදුරෙන් බේරා ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ගත් පියවර
කිසිදු ඇගීමකට ලක් නොවීම සම්බන්ධයෙන් ආණ්ඩුවද වගකිව යුතු බව කෘෂිකර්ම මැති මහින්දානන්ද අලුත්ගමගේ මහත්මයා සඳහන් කරනවා. රසායනික පොහොර වෙනුවෙන් පෙනී හිටින්න නම් ආචාර්ය මහාචාර්යවරු ඕන තරම් ඉන්නවා. හැබැයි මේ පරිසර හිතකාමී කාබනික ගොවිතැන රටට ජනතාවට පරිසරයට හිතකර මේ කාබනික ගොවිතැන ගැන කතා කරන්න කවුද කීයෙන් කී දෙනාද එළියට එන්නේ. එතකොට ලොකු ගාණක් අතමිට මොලවල තියෙන බව පැහැදිලි. සමහර මහාචාර්යවරු මාධ්‍යෙත් කියනවා මේ බැරලෝහ නැහැ රසායනික පොහොරවල කෘමිනාශකවල බැරලෝහ නැහැ කියලා. එතකොට එහෙමනම් මේ උතුරු මැද පළාතේ ඊළඟට විශේෂයෙන්ම අනිත් පැත්තෙන් පහළට ගත්තම දකුණු පළාත දක්වා මේ වියලි කලාපේ ගොවි ජනතාව අතර ඇයි වකුගඩු රෝගය පැතිරෙන්නේ? මේ උදවිය කියන මේ මහාචාර්යවරු කියනවා අපි තමයි මේ විෂය ගැන දන්නේ අනිත් අය මේ විෂය ගැන දන්නේ නැහැ. ඒක නිසා මේ පාෂාණ ජීර්ණය වීමදී ඒ කියන්නේ ගල් පස් බවට හැරෙද්දි පාෂාණ ජීර්ණය වෙද්දි බැරලෝහ පරිසරයට එකතු වෙනවා. ඒක මිසක් මේ රසායනික පොහොර වලින් කෘමිනාශක වලින් බැරලෝහ එකතු වීමක් වෙන්නේ නැහැ. එතකොට එහෙමනම් කොහොමද මේ නිශ්චිත කලාපයේ ගොවිතැන වැඩිපුරම කරන කලාපයක විතරක් මිනිස්සු වකුගඩු රෝගයෙන් පීඩා විඳින්නේ. ඊයේ ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති වලිනුත් පෙන්වුවා මේ උද්ඝෝෂණ කරන උදවියට ඇස් අරවන පුවත් කීපයක්. ඒ තමයි දිගටම මේ කෘමිනාශක පොහොර වල්නාශක මේවයින් වගා කරපු ගොවීන්ට අද අත් වෙලා තියෙන ඉරණම ඔවුන් වකුගඩු රෝගීන් බවට පත් වෙලා තියෙනවා. ඒ පිළිබඳව කිව්වා. ඒ අතරේ මහකන්නේ වගා හානි වලට වන්දික වෙන චක්‍රලේඛයේ ලබන සතියේ එනවා කියලත් ඊයේ මේ සාකච්ඡාවේදී කෘෂිකර්ම මැති මහින්දානන්ද අලුත්ගමගේ මහත්මයා කියනවා මහකන්නේදී යම් වගා හානියක් හෝ අස්වැන්නේ අඩුවක් වුණොත් හානි පූර්ණය කරන වන්දි ගෙවීමට කටයුතු කරන බවත් ඊට අදාළ චක්‍රලේඛය ලබන සතියේදී නිකුත් කිරීමට කටයුතු කරන බවත් ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහත්මයා කියනවා. මේන් අදහස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ එක ගොවියෙක් එක මාධ්‍යයකට මාධ්‍යවේදීන්ගෙන් කැමරාවකට ප්‍රකාශ කරපු එක කාරණාවක් තමයි මේ ආණ්ඩුව වන්දි දෙනවා කියලා කියන්නේ ආණ්ඩුවටම විශ්වාසයක් නැහැ අස්වැන්න ගැන කාබනික වගාව කියලා නෑ. මේ වන්දි දෙනවා කියලා කියන්නේ බය නැතුව වගා කරන්න කියන විශ්වාසය ඇති කිරීම සඳහා. අනිත් එක තමයි සමහරවිට පරිපාලනමය ගැටලු පොහොර ටික නිසි වෙලාවට ලැබෙන්නේ නැතිව එහෙම ගැටලු තියෙන්න පුළුවන්. ඒ වයින් වෙන්න පුළුවන් යම් හානි වෙනවා. අන්න එහෙම යම් අස්වැන්නේ අඩුවක් වෙනවා නම් වන්දි ගෙවනවා කියලා කියන්නේ ඔය කාරණා දෙක නිසා. එනතුව ක්‍රමානුකූලව කාබනික වගාවේ කාබනික පරිසර හිතකාමී ගොවිතැනේ අස්වැන්න වැඩි කරගන්න පුළුවන්. ඒ සඳහා නැනෝ තාක්ෂණය ඇවිල්ලා තියෙනවා. අර්ථාපල් ලූණු ආදී වගාවන් සඳහා වසංගත රෝග තත්ත්වයන් නැති වුණොත් ඊට පිළියැමීම සඳහා හඳුනාගත් පලිබෝධනාශක සුළු ප්‍රමාණයක් ගෙන්වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙන බව වාර්තා කරනවා. ලංකාදීප පුවත්පතත් මුල් පිටුවේ මේක වාර්තා කරනවා. කෘමිනාශක වර්ග 4ක් පලිබෝධනාශක වර්ග 4ක් ගෙන්වීම සඳහා ඇමති අවසර ඉල්ලයි කියලා ලංකාදීපේ වාර්තා කර සිටින්නේ. ඒ අනුව දැනට අර්ථාපල් ලූණු ආදී වගාවන් සඳහා හඳුනා නොගත් රෝග තත්ත්වයන්ට මුහුණ දීම සඳහා තමයි මේවා ගෙන්නන්නේ. හැබැයි මේවා සැර ඉතා අඩු මේ දිලීර සහ පලිබෝධනාශක ගෙන්වා ගන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතුව තබා ගන්නවා. ඒවා විවෘත වෙළඳපොළට නිකුත් කිරීමට කටයුතු නොකරන බව ඇමතිවරයා සඳහන් කළා. නයිට්‍රජන් පොහොර කඩිනුවෙන් ගෙන්වනවා කියලා රාජ්‍ය මාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහත්මයාත් ඊයේ සඳහන් කළා කියලා වාර්තා කරනවා. අද දිවෙන පුවත්පත සහ ජාතික පුවත්පත් කිහිපයකම මේ කාරණාව තිබුණා. ඊළඟට සමහර උදවිය මේකට තවමත් උද්ඝෝෂණ කරනවා. ඇලහැර ගොවි උපවාසයට සර්ව ආගමික නායකයොත් එක්වෙති කියලා නිමල් පතිරණගේ දිඹුලාගල සිට වාර්තා කරනවා. ඇලහැර ගොවි උපවාසයට සර්ව ආගමික නායකයොත් එක්වෙති කියලා සඳහන් කරද්දී වීමෝල් හිමියන් වෙනුවෙන් පෙනී හිටපු රාජ්‍ය වීමෝල් හිමියන් වෙනුවෙන් පෙනී හිටපු සමහර සංඝයා වහන්සේලා මේ පොහොර උද්ඝෝෂණයට ගියා. සජිත් ප්‍රේමදාස මහත්මයාත් මේ උද්ඝෝෂණයට සහභාගී වීම සඳහා වෙනත වුන් දිරිගැන්වීම සඳහා ගියා. එතකොට ඔවුන්ට පොරොන්දුවක් දුන්න අපි ඔබ කොළඹට ගෙන්නනවා කියලා. කොළඹට එනවා අපි ගොවිත් ඒ පණිවිඩය රටට කියන්න කියලා කිව්වා සජිත් ප්‍රේමදාස මහත්මයාට. මේ අතරේ අපි නම් දැක්කේ නෑ එක කුකුරක්වත් වගා නොකර තියෙනවා කියලා රාජ්‍ය ආයතන අතර කඹ ඇදිල්ල කාබනික වගාවට යොමු වෙන බාධාවක් කියලා සිරස්තලින් ඉත්තෑකන්දේ සද්දාතිස්ස හිමියන් කරන ප්‍රකාශය මනුසත් සේරසිංහ කුලියාපිටිය ඉඳලා වාර්තා කරනවා. යනු කුලියාපිටිය ප්‍රදේශයේ කාබනික පොහොර භාවිතයෙන් සිදු කරන ගොවි බිම් නිරීක්ෂණය සඳහා එක්වමින් තමයි උන්වහන්සේ මේ බව කියන්නේ. අපි මේ ඉන්නේ වසර ගණනාවක් අත්හැර දමා තිබූ කාබනික පොහොරෙන් වගා කරන කුඹුරු යායක. ඉතින් කොහොමද කියන්නේ ගොවිතැනින් ගොවීන් ඉවත් වෙලා කියලා. අපි කොළඹ ඉඳලා වැඩම කරද්දී අත්හැර දමපු යායක් දැක්කේ නැහැ. මේ උද්ඝෝෂණ කරන අයට කුඹුරු නැහැ. ඇතැම් අය තමන් අල්ලන් ඉන්න බෝඩ් එකේ මොනවද තියෙන්නේ කියලාවත් දන්නේ නැහැ කියලයි උන්වහන්සේ සඳහන් කර සිටින්නේ. එහෙම ඇත්තම ගොවීන් මේ වෙනකොට වගා කරන්න පටන් අරගෙන අම්පාර මඩකලපුව ඇතුළු ප්‍රදේශවල මේකේ ප්‍රතිඵල හොඳින්ම පේන්න තියෙනවා. හැබැයි කොහොමුණත්
මේ කාබනික පරිසරහිතකාමී ගොවිතැන සඳහා මේ රැල්ල ඇති වෙමින් යනවා. ඒ රැල්ල අර කිව්වාගේ මහින්දානන්ද ඇමතුමත් කිව්වා මේ කැම්පේන් එකේදී අපි ෆේල් කියන එක අදහස් කළා. ඒ අනුව මේ රසායනික පොහොර ගෙන්වන සමාගම් ඔවුන්ට ලංකාවේ ජාතික ආදායම වගේ 17 ගුණයක ශක්තියක් ඔවුන්ට තියෙනවා. ඔවුන්ගේ ජාතික ආදායම වසරක ආදායම ලංකාවේ ජාතික ආදායම වගේ 17 ගුණයක් විතර විශාලයි. ඉතින් එහෙමුණහම මහාචාර්යවරු කුලියට ගන්න එක, දේශපාලන පක්ෂ කුලියට ගන්න එක ඒක එච්චර පහසු කාරණයක් නෙවෙයි කියන එකයි ඊයේ තහවුරු කළේ. හැබැයි මේ පරිසරහිතකාමී ගොවිතැන සඳහා රට තුල නැඹුරුවක් ඇති වෙමින් පවතිනවා. ගොම ටික ඊට පස්සේ කුකුල් පොහොර ටික මේ ටික යොදාගෙන කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ කටයුතු ගොවිබිම් මට්ටමින් ආරම්භ වෙලා කාබනික පොහොර නිෂ්පාදිත බහුකාර්ය යන්ත්‍රයක් නිපදවපු ඇඹිලිපිටියේ ගොවි පුතෙක් ගැන කුට්ටිකල දම්මුල්ලේ සේනවී ගමගේ දිවෙනට වාර්තා කරනවා. දඩල්ලගේ සරත් කුමාර කියන ඇඹිලිපිටියේ මේ නිර්මාණකරුව තමයි මේ නිෂ්පාදනය කරන්නේ. කුකුළු පොහොර, සිප්පිකටු, ගොමවැනි දෑ අඹරලා හදන එක කොම්පෝස්ට් පොහොරක් තියෙනවා. ඒ වගේම කෙසෙල්, ගිනිසීරිය, මාන, පොල්ලතු වගේ දෑ කපලා හදන කාබනික කියා තවත් එකක් තියෙනවා. මේ යන්ත්‍රයෙන් ඔය වර්ග දෙකේම කාබනික පොහොර හදන්න පුළුවන් කියලා කාබනික පොහොර නිෂ්පාදන බහුකාර්ය යන්ත්‍රයක් නිපද වූ ඇඹිලිපිටියේ ගොවි පුතා කියනවා. මේ විදිහේ නිෂ්පාදන සඳහා ජනතාව යොමු වෙන්නේ අලුත් දේ තනන්න යොමු වෙන්නේ රසායනික පොහොර වෙනුවට, රසායනික කෘමිනාශක වර්ග වෙනුවට මේ කාබනික පොහොර, පරිසරහිතකාමී පොහොර නිෂ්පාදනය කරන්න. මත ඒ ගොවිතැනට රට ගමන් කරන නිසා. ඒ විතරක් නෙවෙයි ලංකාවේ නිෂ්පාදනය කරන නැනෝ පොහොර කම්හල් ලංකාවේ ආරම්භ වෙයි. මේවා තමයි හොඳ ප්‍රවණතා. ඒවා කාලයක් යද්දි ඒකේ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙයි. එදාට අද මේ උද්ඝෝෂ කරන උදවියට තේරෙයි ඇත්ත මොකක්ද කියලා. ඒ අතරේ කැමති අයට වගා කරන්න තේපැල නොමිල ලබා දෙනවා කියලත් අද ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. වගා කරන්න කැමති අයට තේපැල නොමිලේ දිරිගැන්වීම සඳහා මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නේ. රමේෂ් පත්‍රණ මහතුමාගේ අදහසක් අනුව මේ ක්‍රියාත්මක කරන බව අද වාර්තා කරනවා. ඊළඟට නිවෙස්ගතව ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 75%කින් අඩු වෙලා 75 දක්වා අඩු වෙලා කියලා අද දිනමින පුවත්පත වාර්තා කරනවා. මේ කොවිඩ් සම්බන්ධ පුවත් වාර්තා කරද්දී ඒ අතරේ අවුරුදු 12ත් 15ත් අතර දරුවන්ට කොවිඩ් එන්නත දෙන්න සලකා බලමින් සිටිනවා කියලා රාජ්‍ය මාත්‍ය මහාචාර්ය චන්න ජයසෝමන මහත්මයා කියනවා. වරුණ පෙරමුණ වාර්තා කරන්නේ වයස අවුරුදු 12ත් 15ත් අතර දරුවන්ට කොවිඩ් මර්ධන එන්නත ලබා දීම කෙරෙහි මේ වන විට සලකා බලමින් සිටින බව ඖෂධ නියාමනය සැපයීම සහ නියාමනය පිළිබඳ රාජ්‍ය මාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහත්මයා සඳහන් කරනවා. ඖෂධ නිෂ්පාදනය සැපයීම සහ නියාමනය පිළිබඳ රාජ්‍ය මාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහත්මයා ගැන කිව්වම තවත් විශේෂ කාරණයක් තියෙනවා. මේ වතාවේ පාර්ලිමේන්තුවට අනුරාධපුර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, රාජ්‍ය අමාත්‍යවරයෙක්, මහාචාර්යවරයෙක් ලෝකේ ඉන්න ඉහළම විද්‍යාඥයින් 102 අතර මහාචාර්ය චන්න ජයසුමන රාජ්‍ය අමාත්‍යවරයාත් ඉන්නවා කියලා චාමර පල්ලේගෙදර වාර්තා කරනවා. ලෝකේ ඉහළම විද්‍යාඥයන් 102 අතර සිටින ශ්‍රී ලාංකිකයන් 24 දෙනෙක් හඳුනාගෙන තිබෙන බව ඇමරිකා එක්සත් ජනපදයේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ සිල්වසිය ප්‍රකාශකයන් එක්ව සිදු කරපු පර්යේෂණයකින් අනාවරණ වෙනවා. ඒ අතරේ ඒ ශ්‍රී ලාංකිකයන් අතරේ 11 වන ස්ථානයේ පසු වෙනවා මහාචාර්ය චන්න ජයසුමන ඇමතුමා කියලා සඳහන් කර සිටිනවා අද අරුණ පුවත්පත. අරුණ පුවත්පත ඒ පුවතත් එක්කම වාර්තා කරනවා කවුද මේ විදියට අනෙක් පැත්තෙන් මේ ජාත්‍යන්තරයේ අවධානයට ලක් වෙච්ච විද්‍යාඥයන් අතරේ ලෝකෙින්න හොඳම විද්‍යාඥයන් 102 අතරේ ලංකාවේ විද්‍යාඥයන් 24ක් ඉන්නවා. චන්න ජයසුමන මහාචාර්යතුමා ඉන්නවා 11 වෙනි තැන. මේකේ පළවෙනි තැන ඉන්නේ මහාචාර්ය මෙත්තිකා විතානගේ. ඊට අමතරව මහාචාර්ය නිමල් සේනානායක, මහාචාර්ය ජනක් ද සිල්වා, S.A.M. කුලරත්න, අසිත ද සිල්වා, නිලන්ති ද සිල්වා, සේනක රාජපක්ෂ, නිලීකා මලවිගේ, සුනිත් අගම්පොඩි, සරෝජ් ජයසිංහ, නදීර කරුණාවීර සහ කාමිනී මිඩිස් කියන වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රයේ මහාචාර්යවරුන් 24 දෙනා එතන ඉන්නවා කියලා අපිත් ආඩම්බරෙන් මේ පොත වාර්තා කරන චාමර පල්ලේගෙදර තමයි අද අරුණ පුවත්පතට වාර්තා කරන මේ පුවත. මේ අතර මහාචාර්ය නිමල් සේනානායක, ජනක් ද සිල්වා ආදී මහාචාර්යවරුන් සහ මේ නම් සඳහන් සියලුම මහාචාර්යවරුන්ට අපේ රටක් විදියට අපේ ගෞරවය පළ කරනවා, අපේ උත්තමාචාර්ය පළ කරනවා පත්තරමේන්තුවේදී. අතර මහාචාර්ය නිලිකා මලවේගේ මහත්මියත් ඒ ලයිස්තුවේ ඉන්නවා කියලා කිව්වා. එතුමියට
ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස්තන කමිටුවක සමාජිකත්වයේ හිමිව තිබෙන බව නයනතරංග ගමගේ වාර්තා කරනවා. මහාචාර්ය නිලීකා මලවිගේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ COVID-19 පිළිබඳ තාක්ෂණික උපදේශන කමිටුවේ සමාජිකාවක ලෙස පත් කර තිබෙන බව වාර්තා කර සිටින්නේ අද අරුණ පුවත්පත ලංකාදීප පුවත්පතත් මේ පිළිබඳ වාර්තා කර සිටියා. විද්‍යාඥයින්ගේ විශේෂඥයින්ගේ කාර්යභාරය මොකක්ද කියලා ප්‍රශ්න කෙරෙන මොහොතක තමයි ලෝකෙන්න ප්‍රකටම හොඳම විද්‍යාඥයින් 2% අතරේ ලංකාවේ ඉන්න විද්‍යාඥවරයන් වරියන් 24 දෙනෙක් ඉන්නවා කියන සතුටුදායක ආරංචි අපි කියන්නේ. මේ තමයි කන්නංගර මහත්මයා ආරම්භ කරපු නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵල. මේ රටේ ක්‍රියාත්මක වන නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵල. ඒ පිළිබඳව කන්නංගර මහත්මයා ඇතුළු සියලුම දෙනාට අපි හිසනවා ආචාර කරගෙන මේ පුවත මතක් කළේ. ඒ අතරේ දරුවන්ට අපේ දරුවන්ටත් මේ තැනට යන්න පුළුවන්. හැබැයි තීන්තවල ඊයම් බහුලයි. මොන තීන්තවලද? විශේෂයෙන්ම සෙල්ලම් අඩු ළමා උපාංගවල තියෙන තීන්තවල ඊයම් බහුලයි. බොහෝ තීන්ත මිලියනයට කොටස් 90ක් ඉක්ම වූ මට්ටමක් තියෙනවා බොහෝ තීන්තවල. වෙළඳපොළ සහ ඔන්ලයින් මගින් තීන්ත සාම්පල 37ක් පරීක්ෂාවට ලක් කරලා තිබෙනවා. සාලි කුමාර ගුණසේකරයි වාර්තා කරන්නේ පරිසර යුක්ති කේන්ද්‍රය කරපු හෙළිදරව්වක්. එතකොට මේ ඊයම් විශේෂයෙන්ම මල්ල නොබැදෙන තීන්ත සාම්පලයක ඒක කිලෝග්‍රෑමයක ඊයම් මිලිග්‍රෑම් 600ක් තියෙනවා. මේ මල නොබැදෙන තීන්ත ආලේප කරපු බොහෝ දේවල් පෙර පාසල්වල භාවිත කරනවා කියලා පරිසර යුක්ති කේන්ද්‍රය කියනවා. මේ ඊයම් යනු දරුවන් තුළ නැවත යථාවත් කළ නොහැකි ලෙසට ආයේ හදන්න බැරි විදියට මොළයට හානිකර බලපෑමක් කළ හැකි තා විෂ බැරලෝහයක්. ඊයම් ඉතා කුඩා ප්‍රමාණයකට නිරාවරණය වීමෙන් පවා දරුවන්ගේ බුද්ධි මට්ටම අඩුවීම, ඉගෙනීම් දුර්වලතා අඩුවීම, එම නැත්නම් ඉගෙනීමේ දුර්වලතා මතුවීම, අවධානය අඩුවීම සහ හැසිරීමේ ගැටලු ඇතිවිය හැකි බවයි විද්‍යාඥයන් සඳහන් කරන්නේ. අපේ විද්‍යාඥයන් ලෝකේ හොඳම විද්‍යාඥයන් 2 අතර අපේ විද්‍යාඥයන් 24 දෙනෙක් ඉන්නවා කියලා කියද්දි අනෙක් පැත්තෙන් දැන් මේ දරුවන්ට සෙල්ලම් බඩු ළමා උපාංගවල මේ විදිහට ඊයම් බහුල වීමෙන් දරුවන්ගේ මනසට විශේෂයෙන්ම මොළයට කොයිතරම් හානියක් වෙනවද? නැවත හදන්න බැරි විදියට ලොකු හානියක් වෙනවා. ඒකෙන් දරුවන්ගේ බුද්ධි මට්ටම, මානසික මට්ටම, තර්කන හැකියාව මේවා කෙරෙහි අහිතකර බලපෑමක් කෙල්ල වෙනවා කියලයි අද සාලි කුමාර ගුණසේකර වාර්තා කරන්නේ. ඒ නිසා සෙල්ලම් බඩු එහෙම අරන් දෙද්දි හිතලා බලන්න ඕනේ කාරණාවක් තමයි මේ. මේ අතර සියලු දේශපාලන පක්ෂ කණ්ඩායම් සම්බන්ධ කරනගේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ශක්තිමත් දේශපාලන බලවේගයක් බවට පත් කරගන්නවා කියලා මහින්ද අමරවීර ඇමතිතුමා කරන ප්‍රකාශය වාර්තා කරනවා සවනි සේෂාදි අද මව්බිම පුවත්පතට. ඒ කියන්නේ ලබන නොවැම්බර් 11 වන විට පාර්ලිමේන්තුව නියෝජනය නොකරන සියලු පක්ෂත් එකතු කරගෙන එක්සත් ජනතා නිදහස් සන්ධානය ශක්තිමත් දේශපාලන බලවේගයක් බවට පත් කරනවා. හැබැයි ආණ්ඩුව වටන්න නෙවෙයි මේක කරන්නේ. ආණ්ඩුව තවදුරටත් ශක්තිමත් කරන්න ආණ්ඩුව තුල සිට ආණ්ඩුව නිවැරදි මාවත ගැනීම සඳහා තමයි මේ උත්සාහය නිරත වෙන්නේ කියලා ඔහු සඳහන් කරනවා. මේ අතරේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා සමග ජන බලවේගයේ නායකතුමා මේ දවස්වල උද්ඝෝෂණ සිදු කරන ගොවි ජනතාව දිරිකන්වමින් සංචාරය කරමින් සිටින්නේ. ගොවි ජනතාව සමග සෙල්ලම් කිරීමට පාලකයන්ට ඉඩ දෙන්නේ නැහැ. මහියංගනේ රංජිත් කරුණාවීර වාර්තා කරන්නේ එතුමා කරපු ප්‍රකාශය. අපේ රටේ ව්‍යවස්ථාවක් නිර්මාණය කරන විට ජනාධිපතිගේ බලය අඩු කළා විශේෂයෙන්ම ගොවි ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා මම කටයුතු කරනවා කියලා එතුමා සඳහන් කර සිටිනවා. ගොවි ජනතාව සෙල්ලම් කරන්න පාලකයන්ට ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා මම ඊළඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදද්දී ගොවි ජනතාවගේ අයිතිවාසිකම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ආරක්ෂා කරනවා කියලා විපක්ෂ නායකතුමා සඳහන් කරනවා. ඒ අතරේ ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතුමා කියනවා විපක්ෂ මන්ත්‍රීවරුන් රැසක් ළඟදිම ආණ්ඩුවට එක් වෙන්න ඉන්නවා. අපි ඕනම අවශ්‍ය වෙලාවෙදී ඒ තුරුම්පු ගහන්නම් සමත් වීරසේකරයි වාර්තා කරන්නේ. ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතුමා කියන විදිහට මේ වෙනකොට බොහෝ දෙනෙක් විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරු අපිට කතා කරලා තියෙනවා. මොකද විපක්ෂ ගෙන යන පිස්සු වැඩපිළිවෙල තුලින් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ නායකත්වයෙන් සහ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ අග්‍රාමාත්‍ය ධූරය යටතේ ක්‍රියාත්මක වන ආණ්ඩුව කිසි ලෙසකින් හෝ පරාජය කිරීමට හැකියාවක් නැහැ කියලා එතුමා සඳහන් කරද්දී තව කාරණාවක් ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතුමා සඳහන් කරනවා. ඒ තමයි කවුද මේ ගුරුවරු පාරට ගෙනල්ලා තියෙන්නේ කියලා. ගුරුවරු පාරට ගෙනල්ලා තියෙන උදවිය පිළිබඳවත් ඔහු සඳහන් කරනවා. ඊයේ මාධ්‍යවල නැත්නම් ඊයේ කරපු ප්‍රකාශයද මාධ්‍ය වාර්තා කර සිටිනවා. එදා ගුරුවරුන්ගේ කටට තුවක්කු බටේ තියපු අය ගුරුවරු මරපු උදවිය තමයි අද මේ නැවත වතාවක් ගුරුවරුන් පාරට ගෙනල්ලා තියෙන කියලා ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතුමා කියනවා. ඒ ප්‍රකාශයත් අද ලංකාදීප පුවත්පත වාර්තා කර තිබුණා. විපක්ෂී මන්ත්‍රීවරුන් රැසක් ළඟදිම ආණ්ඩුවට එකතු වෙනවා කියලායි සඳහන් කර සිටින්නේ. ඒ අතරේ චම්පික ඇමති සමයේ නිවාස සංවර්ධන අධිකාරියේ මිලියන 330කට අධික වංචාවක් සිදු වෙලා
ඒ පිළිබඳව මව්බිම් පොත්පත වාර්තා කරද්දී රුපියල් ලක්ෂ 16,000කට අධික පාටලීකේ අයථා මුදල් වැය කිරීම සොයන්න කියලා ඉල්ලීමක් කරනවා. අද දිවෙන පුවත්පතේ වාර්තා කර සිටින්නේ මේ පුවත. දිවයින සහ මව්බිම කියන පුවත්පත් දෙකම මේ පුවත් දෙකක් වාර්තා කරනවා. ඒ අනුව මව්බිම් පුවත්පත කියන්නේ ඇමති චම්පික ඇමති සමයේ වෙච්ච මුදල් අයථා ගනුදෙනු පිළිබඳව කොළඹ ඩී.ආර්. විජේවර්ධන මාවතේ පිහිටි ඉඩමක් සම්බන්ධ ගනුදෙනුවක් සහ කොළඹ වෝටර්ස් එජ් හෝටලයේ සංවර්ධන කටයුතු වලටයි පවසමින් අති විශාල මුදලක් අවභාවිත කර තිබෙනවා. එවකට නිවාස සංවර්ධන අධිකාරී සභාපති ජගත් මුණසිංහ, වෝටර්ස් එජ් හෝටලයේ සභාපති ලෙස කටයුතු කළ චමල් සිල්වා වැනි පුද්ගලයන් සම්බන්ධව සහ හිටපු විදුලි බල මණ්ඩල සභාපතිවරයෙකු සහ මහනගර සභා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු උපදේශකයෙක් වන විද්‍යා අමරපාල පිළිබඳව අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට කටයුතු කළ තිබෙනවා. පසුගිය කාලයේ පැනමා පත්‍රිකා මගින් හෙළ වූ විදුලි බල මණ්ඩලයේ සිදු මුදල් අවභාවිතාවන් පිළිබඳව හිටපු විදුලි බල සභාපතිවරයෙක් වෙච්ච විද්‍යා අමරපාලට එරෙහිව මෙහිදී පැමිණිලි කළ බව සඳහන් කර සිටිනවා අද මව්බිම පුවත්පත. චම්පි කැමැති සමයේ නිවාස සංවර්ධන අධිකාරියේ මිලියන 330කට අධික වංචාවක්, රුපියල් ලක්ෂ 16,000කට අධික පාටලීගේ අයථා මුදල් වැය කිරීම පිළිබඳව අද දිවෙන පුවත්පත සහ මව්බිම පුවත්පත මෙසේ වාර්තා කරනවා. යතරේ දියුණු තාක්ෂණයක් තිබුණත් භාවිත කරන්නේ නැත්නම් කඩුව තිබුණට වැඩක් නැහැ. ඒකෙන් කොස් කොටනවා නම්. දියුණු තාක්ෂණයක් තිබුණත් භාවිත කරන්නේ නැත්නම් වැඩක් නැහැ කියලා නාමල් රාජපක්ෂ ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යවරයා සහ සංවර්ධන සම්බන්ධීකරණ අධීක්ෂණ අමාත්‍ය ඩිජිටල් තාක්ෂණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා කියලා අද දිනමින පුවත්පත වාර්තා කරන මේ විශේෂාංග ලිපිය ඒ අර සම්පූර්ණ අමාත්‍යාංශයට කිව්වේ මොකද නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා මේ සාකච්ඡාවේදී අවධාරණය කර සිටින්නේ ඩිජිටල් තාක්ෂණය භාවිත කිරීමේ අවශ්‍යතාව පිළිබඳව. ඒ අනුව අපේ රටේ මිනිස්සු අලුත් වෙන්න දක්වන ප්‍රතිචාරය යහපත් නැහැ. විශේෂයෙන්ම මේ වෙනකොට අපි QR කේත ක්‍රමය QR කෝඩ් එකක් හඳුන්වා දීලා තිබෙනවා. මේ කොවිඩ් වසංගතයත් එක්ක අපි ලෝකයක් විදිහට හඳුනාගත්ත කාරණාවක් තමයි මුදල් සංසරණය තවදුරටත් සමාජයට ඕනෙද නැද්ද කියන එක. ඒ නිසා QR කෝඩ් එක හඳුන්වා දීලා තිනවා. දියුණු තාක්ෂණයක් තිබුණත් භාවිත කරන්නේ නැත්නම් වැඩක් නැහැ කියන සිරස්වලේ යටතේ ජයසිරි මුණසිංහ එක්ක කරන සාකච්ඡාවේදී නාමල් රාජපක්ෂ මහතුමා කියනවා ලබන වසරේ මුල් කාර්තුව නිමාවන විට අපේ රටේ ජනතාවට ලෝකයේ ඉහළම තාක්ෂණයෙන් යුත් ජාතික හැඳුනුම්පතක් ඩිජිටල් හැඳුනුම්පතක් ලබා දීමට පියවර ගන්නවා කියලා සඳහන් කර සිටිනවා. ඒ අතරේ ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති කිරි ලාල්කාන්ත මහත්මයා කියනවා රාජ්‍ය සහ පෞද්ගලික සේවකයන්ට 10000කින් වැටුප් වැඩි කරන්න ඕනේ. ඊළඟ අයවැයෙන් 10000ක වැටුප් වැඩි කරන්න ඕනේ රාජ්‍ය සහ පෞද්ගලික සේවකයන්ට. අපි දැන්ටමත් ඒක ලියුමකින් දීලා තියෙනවා. එහෙම නොකොලොත් අපි පාරට බහිනවා කියලා දර්ශාන් කානිල් මොරටු ඉඳලා වාර්තා කරනවා. රාජ්‍ය හා පෞද්ගලික සේවකයන්ට රුපියල් 10000කින් පඩි වැඩ කළ යුතුයි. හැබැයි ඊළඟ අයවැය මොන වගේ අයවැයක් වෙයිද? මහාචාර්ය චරිත හේරත් මහත්මයා සඳහන් කරනවා අද කිවිදා දැක්මේ සටහන් තබනවා අයවැයක් අභියස අදහසක් මැයින් මහාචාර්ය චරිත හේරත් මහත්මයා කියනවා මුලින්ම කියන්න ඕනේ අපේ රටේ ආර්ථිකය මේ මුහුණ දෙමින් සිටින්නේ බහුවිධ ගැටලු සංකීර්ණයකට. ඒ කියන්නේ ආර්ථිකය තනි ඒකකයක් විදියට හිතලා සලකා බලන්න බැරි පැටලිලි ජාලයක ගැට ගැහිලා තියෙන වෙලාවක්. ඒක එක පැත්තකින් කොවිඩ් වසංගතයත් එක්ක ගැට ගැහිලා තිනවා. තවත් පැත්තකින් කලාපීය දේශපාලනේ ඉන්දියානු චීන ආර්ථික ක්‍රියාකාරීත්වයත් එක්ක පැටලිලා තියෙනවා. තවත් පැත්තකින් අපේ ආර්ථිකයේ ගෝලීය දේශපාලන ප්‍රවණතා එක්ක ගැට ගැහිලා තියෙනවා. ඒ නිසා ඔය කියන විදියට අයවැයෙන් පඩි වැඩි කරන්න ඔහොම සහන දෙන්න පුළුවන් තත්වයකද ඉන්නේ. ඒ කියන්නේ මේක කවුරුත් දන්නවා. හැබැයි අපේ නිෂ්පාදන ආර්ථිකයක් සහ මීළඟ අයවැය විශේෂයෙන්ම රාජ්‍ය සුබසාධනයේ වඩාත් ඵලදායී ලෙස යොමු කිරීම පිළිබඳව අවධානය යොමු කළ යුතුයි කියලයි මහාචාර්ය චරිත හේරත් මහත්මයා අයවැය පිළිබඳ දක්වන අදහසේදී සඳහන් කර සිටිනේ. ඒ අතරේ ප්‍රකාශයක් ලබා දීමට සිරිල් ගාමිණී පියනම CIDN සතියක කල් ඉල්ලයි. මබිම් පුවත්පත වාර්තා කරන්න කීර්ති මෙන්ඩිස්ගේ වාර්තාව. ඊළඟට CID DIG ඇතුළු පොලිස් ලොක්කන් 19කට මාරු කීර්ති මෙන්ඩිස් වාර්තා කරනවා. තවදුරටත් CID DIG ඇතුළු පොලිස් ලොක්කන් රසකට මාරුවීම් ඔහොම තමයි කොයි වෙලාවෙ අකුණ ගහනවද වහිනවද කියන්න විදියක් නැහැ දන්නේ නැහැ. හැබැයි අදත් මහ වැසි දැන උදෑංගිනි වාර්තා කරන දිවයිනේ බොහෝ ප්‍රදේශවලට විටින් විට හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණදා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ඇතම් ස්ථානවල මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි ඇති වෙන්න පුළුවන් කියලයි සඳහන් කර සිටින්නේ. ඒ අතරේ අහස කියන්නේ ගගන අඹර මේ වගේ සමාන පද තියෙනවා. සසුන නැමැති අහස සසුන අඹර එකලු කළ විදුලකර දහම් සඳ අද මහාචාර්ය මැදගොඩ අබේතිස්ස ස්වාමින් වහන්සේ විශේෂ
කෘතවේදීත්ව ලිපියක් සටහන් කරනවා. ඒ සසු නම්බර එකලු කර නිවී ගිය පහන් තාරකාව කැලණි විශ්වවිද්‍යාලයේ කුලපති පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේනාධිපති අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය වැලමිටියාවේ කුසල ධම්ම නාහිමියන්ගේ උත්තම ජීවිතය පිළිබඳව ස්මරණානුකූලව මේ ලිපිය උන්වහන්සේ රචනා කරන්නේ. නාහිමියන් වෙත කිසිවක් බලාපොරොත්තුවෙන් පැමිණි යමෙක් හිස් අතින් යෑමෙක් නැත. පරිත්‍යාගශීලීත්වයේ සී ජීවිතයේ පරමාභිලාෂය කොටගත් උන්වහන්සේ විද්‍යාලංකාර ප්‍රජා සංවර්ධන ව්‍යාපෘතිය මගින් නිවාස, රෝදපුටු, කිහිලිකරු, වැසිකිලි කැසිකිලි ආදී වූ අසරණ ජනතාව වෙනුවෙන් බොහෝ දේ ලබා දුන්නා. සැකවින් සඳහන් කරතොත් උන්වහන්සේ ඉතිරි කරගත්තා නම් ඉතිරි කරගත්තේ භෞතික සම්පත් හෝ මුදල් නොව පින හා කීර්තියම පමණි. සසර පුරුද්දෙන්ම මේ ගති පුරුදු කළා කියලයි මහාචාර්ය මැදගොඩ අබේතිස්ස ස්වාමින් වහන්සේ සඳහන් කර සිටින්නේ. එවැගේම අද ජනාධිපතිතුමා, එවැගේම අග්‍රාමාත්‍යතුමා සහ විපක්ෂ නායකතුමා වැල්මිටියාවේ කුසල ධම්ම නාහිම්පාණන් වහන්සේගේ අපවත් වීම පිළිබඳව දක්වන ශෝකීය පළ කිරීම දිවෙන පුවත්පත වාර්තා කරන ජාතික පුවත්පත් සියල්ලෙහිම වගේ මේ ශෝක ප්‍රකාශය පළ වී තිබුණා. අද ජාතික පුවත්පත් සියල්ලෙහිම වාර්තා කරනවා මේ ශෝක ප්‍රකාශය පිළිබඳව. ඒ අනුව වැලිමිටියාවේ ධර්මකීර්ති ශ්‍රී කුසල ධම්මාභිදාන නාහිම්පාණන් වහන්සේගේ අපවත්වීම පිළිබඳව ජනාධිපතිතුමා පවසනවා. විදුලකර ගෙන ගිය නිහඬ ශ්‍රේෂ්ඨ වැඩපිළිවෙලෙහි නායකත්වය උන්වහන්සේ දීර්ඝ කාලයක් ලැබුවා කියලා අග්‍රාමාත්‍යතුමත් ශෝක පරිණිරයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා. විවිධ බාධක හා ගැටලු අවස්ථාවන් වලදී නාහිමියන් මට මහත් ශක්තියක් වුණා කියලා. අපිට මතකයි අග්‍රාමාත්‍යතුමා ජනාධිපතිවරයාව වශයෙන් කටයුතු කරන කාලේ යුද්ධය පවතින අවස්ථාවේදී විවිධ දුෂ්කර අවස්ථාවන් වලදී උන්වහන්සේ ඒ හැම අවස්ථාවකදීම මාර්ගෝපදේශ ලබා දුන්නා. ඒ වගේම බුදු සසුනට සහ සමාජයට කළ මෙහෙය විශිෂ්ටයි උන්වහන්සේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා ශෝක ප්‍රකාශයක් නිකුත් කරනවා. අද දිවයින පුවත්පත සඳහන් කරනවා ඒ ශෝක පණිවිඩ. ඒ වගේම දිවයින පුවත්පත මේ දුලබ යතිවර චරිතයක් පිළිබඳ දුලබ ඡායාරූප සමුදායක් පළ කරනවා. සුතිය පළ වෙන්න ඕනේ පිටපත් කිරීමේ අනුග්‍රහය ජෝඩ් ඩෙන්සිල් පතරාජ මහත්මයාගෙන් ලබා ගන්නේ. යතිවරයාණන් වහන්සේගේ පැවිදි ගිහි දිවියේ වටිනා අවස්ථා කිහිපයක් ඡායාරූපමය ස්මරණයෙන් බවට පත් කරන ආකාරය අද ජාතික පුවත්පත් අතරේ විශේෂයෙන්ම දිවයින පුවත්පත වාර්තා කර සිටිනවා. ඒ අතරේ අපි විරාමයට යන්නත් ලෑස්ති. විරාමයට යන්න කලින් සම්මානිත සුනාමි චිත්‍රපටය ආපහු එනවා කියලා නිරංජනී ෂණ්මුගරාජා අද දිවයිනට කියනවා. ආචාර්ය සෝමරත්න දිසානායකයන්ගේ සුනාමි චිත්‍රපටය සම්මානයට පාත්‍ර වුණා. නැවත ඒ චිත්‍රපටය බලන්න පුළුවන් කියන පණිවිඩය තමයි නිරංජනී දෙන්නේ. ඒ වගේම දිනකට 80 ලක්ෂයකට ටෙලිනාට්‍ය කියලා පෙන්වන්නේ පුනක්කු අවුරුදු 15කට පස්සේ නන්නත්තාර සමග ටෙලිවිෂනයට එන ජයන්ත චන්ද්‍රසිරි ප්‍රවීණ නිර්මාණකරුවා කියනවා නන්නත්තාර ටෙලිසරණිය එළඹෙන අවුරුද්දේ මැද භාගයේදී ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය වීමට නියමිතයි. පුනක්කු වෙනුවට හොඳ නිර්මාණයක් බලන්න පුළුවන් කියලා. ඒ අතරේ 14 වෙනි නවෝත්පාදන ජගත් සිනමා උළෙලේ හොඳම ආසියානු චිත්‍රපටයේ විදියට චත්‍රවීරමන්ගේ ආයු චිත්‍රපටයේ සම්මාන හිමි කරගත්තා කියන සතුටුදායක පුවත සුබ පැතුම් සහිත පණිවිඩය අපි වාර්තා කර සිටිනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ කාටූන් බලන්න. කාටූන් බලන්න කලින් ඉන්දික පොල්කොටුවගේ අද පොලාගේ ලියවිල්ල කොළමේ සඳහන් කරනවා හොඳට නරකට දෙකටම NGO මේ රටේ ත්‍රස්තවාදයේ ක්‍රියාත්මක වෙච්ච වකවානුවෙත් NGO ඉස්සරහට ආවා. නැවත වතාවක් මේ රසායනික පොහොර වෙනුවට කාබනික කෘෂිකර්මාන්තය සඳහා විප්ලවීය තීරණයක් ගත්ත වෙලාවකත් නැවත වතාවක් මේ NGO ඉස්සරහට ඇවිල්ලා තියෙනවා කියලා ඉන්දික පොල්කොටුව සිහිපත් කරනවා. ඒ අතරේ ජූඩ් ශ්‍රීමාල් නාට්‍ය සංවිධායකවරයා ආයාචනයක් කරනවා සෞඛ්‍ය බලධාරීන් වෙත ආදරයෙන් රඟහල එපාද කියලා. රට තුළ සිදු සියලු කටයුතු අතර නාට්‍ය නමින් නම් වූ යමක්ද සිදුවෙමින් පවති බව සෞඛ්‍ය බලධාරීන්ට අමතකව ඇත්තාසේය. ක්‍රිකට් මැච් එහෙමත් පැවැත්වෙද්දී අනිකුත් සියලුම කටයුතු පැවැත්වෙද්දී සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් හදලා දෙන්න නාට්‍ය පටන් ගන්නත්. නාට්‍ය නිසා බොහෝ දෙනෙක් ජීවිකාව කළගත්තා. ඒ විතරක් නෙවෙයි අවුරුදු 2ක විතර කාලයක් හරියට ගත්තොත් නාට්‍ය වේදිකාව පාළු වෙලා ගිහිල්ලා තියෙනවා. ඒ සුපුරුදු නාට්‍ය රිද්මයට යන්න නාට්‍යකරුවන්ට රංගකරුවන්ට සෑහෙන කාලයක් ගත වෙයි. ඒ නිසා සෞඛ්‍ය බලධාරීනි ජූඩ් ශ්‍රීමාන් කරන මේ ඉල්ලීම ගැන කන් දෙන්න. අපි ඊට පස්සේ විරාමයක් ලබනවා කාටුන් බලන්න.
1832 අවුරුද්දේ අද වගේ දවසක ඔක්තෝබර් මාසේ 29 වෙනිදාක තමයි ඉස්සෙල්ලම ලංකාවේ ක්‍රිකට් තරගයක් තිබිලා තියෙන්නේ. ඒ පළවෙනි තරගින් ශ්‍රී ලංකාව පරාජයයි. ඊයේ ඕස්ට්‍රේලියාව එක්ක තිබුණා මේ 2020 තරගාවලියේ තරගය. ඒකිනුත් මැද පෙළේ අසාර්ථකත්වය බලපෑවා කියලායි විචාරකයෝ කියන්නේ. ඊයේ තරගයේ පරාජයටපත් වෙනවා. එතකොට ලකුණු සටහන ගත්තම ඒ කාණ්ඩේ එතන පළවෙනි කාණ්ඩේ එංගලන්ත ඉස්සරහින් ඉන්නවා. ඊට පස්සේ ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව මෙතෙක් අංක 1 හිටපු එමෙන්නත දෙවන ස්ථානයේ හිටපු ශ්‍රී ලංකාව හතරවෙනි තැනට පල්ලෙහාම් බැහැලා තියෙනවා. ඊළඟට දෙවනි කාණ්ඩේ පාකිස්තාන ඉස්සරහින් ඇෆ්ගනිස්තානයේ දෙවනියට සහ තුන්වෙනියට නැමීබියාව ඉන්නවා. ඒ ක්‍රිකට් වල තොරතුරු කිව්වේ මතක් කරගෙන යන්න ඕන නිසා කියලා වැඩක් නැහැ. අංජනගේ කාටුන් එකෙන් පටන් ගමු දිනමින පුවත්පතේ. කිරියල්ල කියනවා රජයේ නිලධාරීන්ට හිතා ගන්න බැරිලු මොනවද කරන්න කියලා. ඉතින් අපිත් හිතා ගන්න බැරුවනේ ඉන්නේ මොනවද වෙන්නේ කියලා. මව්බිම් පුවත්පතේ එම්.ඩී. වීරරත්නගේ පොකට් කාටුන් එක මරිසිපාල ශාන් විජේලාල් කියනවා හිටපු ජනාධිපතිට මැඩ ගැහුවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වටන්න බැරිලු. ඔව් ඉතින් දැන් මොකක් වටන්නද? එම්.ඩී. වීරරත්නගේ ඊළඟ කාටුන් එක මව්බිමෙන් තෝරගන්නවා. එක පැත්තකින් කාබනික පෝර ඒ පැත්තට අදිනවා. අනිත් පැත්තෙන් රසායනික පෝර ඒ පැත්තට අදිනවා. මේ දෙකට මැදි වෙලා බෙල්ල ගිහිල්ලා තියෙන්නේ ගොවි ජනතාවගේ. ගොවීන්ගේ බෙල්ල ගිහිල්ලා තියෙන්නේ. අරුණ පුවත්පතේ කාටුන් එක හුරේරා පොකට් කාටුන් එක හසන්ත විජයනායක නිර්මාණය කරන්නේ බඩු මිල වැඩි කියලා අලේ කියවන්න පිළිගන්නවලු. පඹයෝ හදෙන්නේ නැති එක ගැන අල කියවන්නට පුදුමැති සර්. බඩු මිල වැඩි කියලා අල කියවන්න පිළිගන්නවලු. පඹයෝ හැදින්නේ නැති එක ගැන අල කියවන්නට පුදුමැති සර්. ඒ හුරේරා කාටුන් එක. ඊට පස්සේ අද පංකජ රුවින්දගේ සරදම තෝරගන්නවා. ලබන අවුරුද්දේ ඉඳලා නොමිලේ තේ පැලදෙනවා කියලා රමේෂ් පතිරණ කියනවා. එතකොට පෝර කොහොමද සර්? පෝර කාබනික පෝර වලින් වවන්න පුළුවන් වෙයි. දවසේ පද හතර තෝරගන්නවා විදුර බේනායකගේ මව්බිම් පුවත්පතින්. අරමුණ එක රටක් එක නීතියක් ය සමාජික පිරිස 13 දෙනෙක් ය හැදු කමිටුවකි මුලසුන හිමි නමක් ය කොයි කමිටුවත් ජනතාවට බරක් ය. හිතේ බර නැතුව සතියන්තේ සැහැල්ලුවෙන් ගත කරන්න. හිතේ බර නිවා ගන්න. අපි නැවත ලබන සඳුදා මුණ ගැහෙන්න. ඔබට ආයුබෝවන්.